මැතිවරණය. මැතිවරණය කියන්නේ රටකට තීරණාත්මක සාධකයක්. මේ මැතිවරණය තුල අපි බලාපොරොත්තු වෙනවා නිදහස් හා සාධාරණව මේ මැතිවරණය පැවැත්විය යුතු බව. විශේෂයෙන්ම මේ පිළිබඳව අපිට තක්සේරු කරන්නේ කවුරුන්ද? ඒ තමයි නිරීක්ෂණ කණ්ඩායම. 1987 පටන් අප රට තුල මේ නිරීක්ෂණ කණ්ඩායම් බලාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනවා. අද වන විට අපි දකිනවා නිරීක්ෂණ කණ්ඩායම් 8ක් පමණ ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වෙනවා. මෙවර මැතිවරණයේදී පවා අපි ඔවුන් දුටුවා. අද සූදානම් මේ මැතිවරණ නිරීක්ෂකයන් මැතිවරණය පිළිබඳව දකින්නේ කුමන ආකාරයෙන්ද කියන කාරණය පිළිබඳව සොයා බලන්න. අයිවන් අද අග්නි දේශපාලන සංවාදය තුලයි ඔබ මේ රැඳී සිටින්නේ. අද දවසේ අපි සූදානම් මේ මැතිවරණය පිළිබඳව විද්වත් කතාබහකට එළඹෙන්නට. විශේෂයෙන්ම ඔබ දන්නවා දැන් මැතිවරණය අවසන් වෙලා මේ පශ්චාත් මැතිවරණ සමය විශේෂයෙන්ම මේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව බොහෝ වෙලාවට කතාබහ කරන කාලයක්. ඒ නිසා අපි හිතුවා මැතිවරණයට පෙර සහ පසු මේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කොහොමද සිද්ධ වෙන්නේ? එහෙම නැත්නම් සිද්ධ වුණාද? මේ සියලු කාරණා පිළිබඳව දැන කියා ගන්නට දවසේ අපි ආරාධනා කරා කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මානස් මකීන් මහතාට අයිබෝන්. අයිබෝන්. මානස් මහත්මයා අද දවස මම හිතන්නේ ඉතාමත් වැදගත් දවසක් කියලා මට හිතෙනවා මේ ඔබත් එක්ක මේ සංවාදයේ දෙන්නේ. මොකද දැන් අපි මේ මැතිවරණේ ඉවර වෙලා ඉතාමත් කෙටි කාලයක් තුල තිබෙන්නේ. ඔබත් නිරීක්ෂණ කටයුතු වල නිරත වුණා. කොහොමද මේ නිරීක්ෂණ කටයුතු කියලා පිළිබඳ අහන්නත් ඒ වගේම තමයි ඇත්තටම මොනකද්ද මේ නිරීක්ෂණය කියන කාරණේ පිළිබඳව අහන්නත්. ඉස්සෙල්ලාම අපි කැෆේ කියන්නේ මොකක්ද? නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වුණ ජනතා ව්‍යාපාරය. තමයි කැෆේ සංවිධානය හඳුන්වා දෙන්නේ. විශේෂයෙන්ම 2008 පැවතිච්ච නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී මැතිවරණ නිරීක්ෂණ කටයුතු ආරම්භ කළා බිහි වුණේ කැෆේ සංවිධානය 2008. 2008න් පස්සේ මේ රටේ පැවතිච්ච සේම මැතිවරණවලදී මැතිවරණ නිරීක්ෂණ කටයුතු ඒ වගේම ඡන්ද හිමියෙන් දෙනුවත් කිරීම වැඩසටහන ඒකට ඔබට ගිහින් ඡන්ද හිමියන්ට අවශ්‍ය හැඳුනුම්පත් ලබා දීමේ ජංගම සේවාව තුළින් ඡන්ද හිමියන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීමට කටයුතු කරන සංවිධානයක්. කෙටියෙන්ම මේ පිළිබඳව තමයි ඔබ කියන්නේ. ඒ අතරදී දැන් මේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක අවශ්‍යතාවය ඇයි? දැන් අපිට 1987න් පස්සේ මේ නිරීක්ෂණ කණ්ඩායම අපේ මැතිවරණ දකින්නේ. ඔබ හිතන විදිහට ඇයි? ඒ ප්‍රශ්නේ සාමාන්‍යයෙන් දැන් සියලු දෙනාම අහන ප්‍රශ්නයක් තමයි මේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානය නිරීක්ෂණ කටයුතු කරන්නේ. අපි දන්නවා දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයෝ මැතිවරණවලදී මේ මැතිවරණවලදී තරඟ කරන අපේක්ෂකයන් විදිහට යාලා තරඟ කරනවා. එතකොට මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය කටයුතු මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒ කටයුතු සිදු කරනවා. එතකොට අතරමැදියක් වශයෙන් එහෙම නැත්නම් තුන්වෙනි පාර්ශ්වයක් විදිහට නිරීක්ෂණ සංවිධානය ඒ කටයුතු කරන කියන ප්‍රශ්න හැම දෙනාම අහන ප්‍රශ්නයක් තමයි සාමාන්‍යයෙන් මගේ. විශේෂයෙන්ම අපි දන්න කාරණාවක් තමයි නිදහස් හා සාධාරණ මැතිවරණයේ මූලික ලක්ෂණයක් වෙන්නේ අපි දන්නවා ඒ මැතිවරණවලදී තරඟ කරන සියලුම දේශපාලන පක්ෂවලට ඒ වගේම ස්වාධීන කණ්ඩායම් වලට ඊටත් වඩා අපි කියනවා නම් එකම පක්ෂයේ තරඟ කරන අපේක්ෂකයන් අතර ඒ සියලු දෙනාටම එක හා සමාන තරඟ බීමක් සඳහා දායකත්වයක් ලබා දෙන එක තමයි නිරීක්ෂණ සංවිධානයේ ප්‍රධාන කාර්යභාරයක් වෙන්නේ. ඒ වගේම මැතිවරණ කාල සීමාව තුළදී ඒ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඊටත් වඩා අපි කියනවා නම් විශේෂයෙන්ම අපි දන්න කාරණාවක් තමයි මේ මනාප ක්‍රමය තියෙන නිසා ඡන්ද හිමියන් තමන්ගේ ඡන්දය මනාප වැඩි කර ගැනීම නිසා ඡන්ද හිමියන් වෙත අල්ලස් ලබා දීම. මෙවැනි කටයුතු සිදු කරනකොට මේ සම්බන්ධයෙන් පැමිණිල්ල අපිට ලැබුණාම ඒත් පැමිණිල්ල තහවුරු කරගෙන ඊට පස්සේ අපි ඒ අදාළ පාර්ශවයට ඒ නැවත පැමිණිල්ල විදියට යොමු කරලා ඒකට අවශ්‍ය විසඳුම් ලබා දෙනවා. හරි දැන් ඔබ විසඳුම් ලබා දෙනවා කියලා. එහෙම දැන් අතීතයට ගියාම එහෙම විසඳුම් ලබා දුන්න අවස්ථා තියෙනවා. අපි දකිනවා බොහෝ වෙලාවට පැමිණිලි කරනවා. ඔබලා කියනවා මෙන්න මෙච්චරක් වෙලා තියෙනවා කියලා. ඒකේ උත්තරේ කොහෙද හම්බ වෙන්නේ? එතරම් දැන් අපි දන්නවා මේ මැතිවරණයේදීත් මැතිවරණ කොමිෂන් සභාව කියනවා එයාලට පැමිණිලි 8000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. නමුත් කැෆේ සංවිධානයේ විදියට මේ මැතිවරණයේ పూర్ව මැතිවරණය සමයේදී කැෆේ සංවිධානයට වාර්තා වෙච්ච පැමිණිලි සංඛ්‍යාව බැලුවාම 1600කට හෝ 600ට වැඩි ප්‍රමාණයක් තමයි වාර්තා වෙලා තියෙන්නේ. එතකොට මේ පැමිණිලි වලින් සමහර පැමිණිලි අපි ගත්තාම ඒ පැමිණිලි සුළු පැමිණිලි වශයෙන් තමයි අපි දකින්නේ. සමහර තැන්වල පෝස්ටර් ගහපු ඒවා නැත්නම් අත්පත්‍රිකා බෙදපු එක නීති විරෝධී ලෙස මේ. නමුත් මෙතනදී අපිට ලැබෙන විශේෂ පැමිණිලි කීපයක්ම තියෙනවා. එකක් තමයි රාජ්‍ය දේපල අයිතා පරිහරණය. දෙවෙනි එක මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා.
තුන්වෙනි එක ඡන්ද හිමියෙන් වෙත අල්ලස් ලබා දීම. මේ මනාප ක්‍රමය නැත්නම් මේ මනාප ක්‍රමය නිසා තමයි මේ ප්‍රශ්න වැඩි දුරටත් බලපාන්නේ. අපි දන්න කාරණාවක් තමයි මේ මැතිවරණයේදී අපේක්ෂකයෝ අතර තරගයක් යනවා. මොකද තමන්ගේ මනාපය වැඩි කරන්න ඕනේ. ඒ පක්ෂයට අවස්ථාව ලැබෙනකොට යාළගේ නම් තමයි යන්න ඕන කියලා මතෙන් මේ දේශපාලනය කරන කණ්ඩායමක් ඉන්න නිසා ඒ අවස්ථාවවලදී අපි මේ මැතිවරණයේදී මේ අපිට ලැබිච්ච පැමිණිලි වලට විසඳුම් ලබා දීමට කටයුතු කරලා තිබුණ එකක් තමයි දිගමඩල දිස්ත්‍රික්කයේ එක්තරා අපේක්ෂකයෙක් එයා හැමදාම වගේ රෙසිම් තියෙන වෙලාවේදී නැත්නම් ඊට ඉස්සෙල්ලා පටන් ගන්න පේකට පේ දෙකට ඉස්සෙල්ලා පෙළපාලි යන සංස්කෘතියක් තිබ්බා. එතකොට මේ පැමිණිලි කැෆේ සංවිධානයට ලැබුණාම අපි කරපු ඒ සම්බන්ධයෙන් මේ තියන කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත් කරා. එතකොට ඒ දිස්ත්‍රික්කයේ ඒ අදාළ පොලිස් ස්ථානය අක්කරපත්තු ප්‍රදේශයේ තමයි සිදුවීම උනේ. එතකොට එයාලට දැනුවත් කරාම ඒක නැවැත්වීමට කටයුතු කරා. ඒ එක්තරා මේ පළාත් සභා මැතිවරණයකදී අපි දුටුවා විශේෂයෙන්ම හිටපු පළාත් සෞඛ්‍ය ඇමති කෙනෙක්. ඒත් නැගෙනහිර පළාතේම වෙච්ච සිද්ධියක් මම මතක් කරනවා. එතකොට එයාපත් උනේ 2008 පැවතිච්ච මැතිවරණය තමයි පත් උනේ. එතකොට අවුරුදු 4ක් හෝ 4මාරක් එයා පළාත් සභාවේ ඉඳලා එමෙතිකමකුත් ලබාගෙන ඉන්න දවස් ඉන්නකොටත් එයා රාජ්‍ය දේපත ආයතන පරිහරණයක් කරන විදියට තෙපල් කාර්යාලයක් පාවිච්චි කරමින් හිටියා. එතකොට 2012 මේ නාම යෝජනා බාර දීමෙන් පසුවත් ඒ අපේක්ෂකයා එතකොට දෙවැනි වරටත් එයා ඉදිරිපත් වුණා ඒ පළාත් සභා මැතිවරණයට. එතකොට අවුරුදු 4ක් ඊට පස්සේ මේ මැතිවරණ කාල සීමාව තුලදීත් එයා ඒ රාජ්‍ය දේපල ආයතන පරිහරණය යාගේ පක්ෂ කාර්යාලයක් විදිහට තමයි ඒක පාවිච්චි කරේ. මේ පැමිණිලි කැෆේ සංවිධානයට ලැබුණාම අපි කරපු වැඩේ මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඒ දවස්වල මැතිවරණ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරල්තුමා සහකාර කොමසාරිස් එතකොට මේ සිද්ධිය වුණේ රාවුර් ප්‍රදේශයේ රාවුර් පොලිස් ස්ථානාධිපතිතුමා. එතකොට තෙපල් කාර්යාලය නිසා තෙපල් දෙපාර්තමේන්තුවලත් ඒක පිටපතක් යවුවා. කෙටි කාලයක තුල ඒ තෙපල් කාර්ය රාජ්‍ය තෙපල ආයතන පරිහරණය කරපු පාවිච්චි කරපු කැෆේ සංවිධානයේ නිරීක්ෂකයෝ මෙදිහත් වෙලා ඒ යතුරු නැවතවරක් තෙපල් කාර්යයට ලබා දුන්නා. ඒ විදිහටම කීප පැමිණිලි වලින් වැඩි වශයෙන්ම අපි දෙක්කේ මේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම වලින් විශේෂම මැතිවරණ මේ ඡන්ද හිමියෙන් වෙත අල්ලස් ලබා දීනේ. මේ පැමිණිලි අපිට ලැබෙනකොට සමහර ඒවා ඊයේ දවසේ සිදු වුණා නම් ඒක මෙහෙම වාර්තා වුණා කියලා පැමිණිලි එනකොට අපිට ඒකට මෙදිහත් වෙන්න අමාරුයි. නිකන් අපිට කියන්න පුළුවන් මේ සම්බන්ධයෙන් අල්ලස් ලබා දීම ගැන පැමිණිල්ලක් වාර්තා වෙලා තියෙනවා. හැබැයි සමහර ප්‍රදේශවල අපිට පැමිණිලි වාර්තා වෙනවා මෙහෙම හෙට දවසේ මෙහෙම අදාළ ස්ථානයේදී මෙහෙම අපේක්ෂකයා හෝ ආධාරකරුවන් විසින් මුදල් එහෙම නැත්නම් බඩු බාණ්ඩ හාල් බියලි ආහාර බෙදා දීමට සැලසුම් කරලා තියෙනවා කියලා. එතකොට මේ පැමිණිලිත් ඒ විදිහටම අපි මැතිවරණ කොමිෂන් සභාවට ඒ අදාළ පාර්ශවයට බලධාරීන්ට දෙනුවත් කරලා ඒක නැවැත්වීමට අපි කටයුතු කරලා තියෙනවා. හරි හොඳ මේ දීර්ඝ පැහැදිලි කිරීමක් ඔබ කරා. දැන් මම අර කිව්වා දැන් අල්ලස් ලබා දීම පිළිබඳව සාමාන්‍යයෙන් ඡන්දයක් ලබාගෙන අල්ලස් ලබා දීම මේක වැරදි කටයුත්තක්. ඒ ගැන කිසිදු තර්කයක් නැහැ. මම අහන්නේ එහෙම දැන් ඔබ නිරීක්ෂණය කරලා තියෙන දේවලුත් එක්ක ඔබේ අත්දැකීමුත් එක්ක එහෙම ඡන්දයක් වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවද අවසන් මොහොතේ කීයක් හරි දීලා? ඡන්දයක් කියලා කියනවා ඡන්දයක් දැන් ඔබ කියන්නේ දැන් අල්ලසක් ලබා දුන්නේ ඡන්දදායකයන්ට කියලා. කියන්නේ Tamanට යම්කිසි මනාපයක් ලබා ගැනීමනේ. අරමුණ එහෙම නිකන් ඔබ හිතන විදිහට එහෙම වෙනසක් කරන්න පුළුවන්. එහෙමයි දැන් තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක අපි දැක්ක සමහර ඡන්දදායකයන් නිවසටම ගිහිල්ලා පක්ෂ කීපයකින්ම අල්ලස් ලබා දීලා තිබ්බා. ඒකනේ එකම පක්ෂයේ අපේක්ෂකව දෙන්නෙක් තුන්දෙනෙක් ගිහින් දීලා තිබ්බා. එතකොට ඒකේ මේ නිදහස් සහ සාධාරණ මැතිවරණයකට බලපානවා ඒක. මොකද අපි එතනදී අල්ලස් සම්බන්ධයෙන් කතා කරනකොට නෑ ඒක පැහැදිලි මම දන්නවා ඒක නිදහස් සහ සාධාරණ මැතිවරණ හා මැතිවරණ නීති උල්ලංඝනය කියන සපුරා තහනම්බට මම අහන්නේ ඔබ මේ කියන්නේ මේ ක්‍රියාදාමයේ ඉන්න නිසා ඡන්දදායකයන් මුණ ගැහෙන උන්ගේ සිතුම් පැතුම් හඳුනන මෙහෙම අල්ලසක් කීයක් හරි දීලා මනාපයක් ගන්න පුළුවන් තත්ත්වයක්ද තියෙන්නේ අතට නෑ සමහර ප්‍රදේශවල දැන්ටමත් තියෙනවා අපි දන්නවා මේ කොරෝනාත් එක්ක ජීවත් වෙනකොට ආර්ථික අර්බුදයෙන් ජීවත් වෙන කණ්ඩායමක් මේ වෙනකොටත් තියෙනවා මේ ලංකාවේ එතකොට අපි අන්න කාරණාවක් තමයි අපේ නිරීක්ෂණ තුලින් වාර්තා වෙච්ච සද්දියක් තමයි මෙහෙම ඇවිල්ලා මේ විශේෂයෙන්ම ඡන්ද හිමියන් වෙත මේ සල්ලි රුපියල් 5000ක් දීලා තියෙනවා. එහෙම නැත්නම් හාල් කිලෝ 5ක් කිලෝ 10ක් දීලා තියෙනවා. එතකොට මේක ලබාගෙන මෙතන අපිට විශ්වාස කරන්න බෑ අල්ලස් ලබාගෙන උදාහරණයකට ඡන්දදායකයෝ 100ක්
දෙනෙකුට නැත්නම් 150 දෙනෙකුට ඒක බෙදා දීම සිදු කරලා තිබුණා නම් 150ම යාලට ඡන්ද දායි කියලා. මොකද සමහර ඡන්ද දායකයෝ අපේක්ෂක කී දෙනෙක්ගෙන් කීප දෙනෙක්ගෙන් ඒක ලබාගෙන තියෙනවා. නමුත් එතන පාර්ශවයක් ඉන්නවා. එයා අල්ලස ලබා ගත්තට පස්සේ යාලා ඒ වෙනුවෙන් මොකක් හරි යාලට කරන්න ඕන. මොකද සමහර අයට ගිහිල්ලා දැන් බලනවා දැන් අපේක්ෂකයෝ දැන් අම්පාර දිස්ත්‍රික්කය ගත්තාම මේ පක්ෂ 54ක් ඉදිරිපත් වුණා. හරිද? එතකොට මේ 54ක් අපේ නිවසටම ඇවිල්ලා අපි වෙනුවෙන් සලකා බැලුවා මෙයා කියලා හිතලා ඡන්ද දෙන පුරුෂයෙකුත් මේ ලංකාවේ මේ වෙනකොටත් ඉන්නවා. හරි මගේ මේ ඉන්දියාවේ වගේ සංස්කෘතියක් ඔබ කියන්නේ. ඉන්දියාවෙත් එහෙමනේ. ඔව්. තමිල්නාඩු වගේ ගත්තොත් එහෙම කතාව. හරි. ඒ අතරදී දැන් මේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හා මේ අක්‍රමිකතාව පිළිබඳව හිතලා බලද්දී අතීතයේ සහ වර්තමානයේ හා සසඳද්දී මොන වගේ ප්‍රවණතාවයක්ද තියෙන්නේ? වර්තමානයේ තාමත්ම සාධනීයක් තත්වයක් විශේෂයෙන්ම අපි කියනවා දැන් කැෆේ සංවිධානය 2008 සිට මැතිවරණ නිරීක්ෂණ කරන සංවිධානයක්. එතකොට 2010 මහා මැතිවරණය 2015 මහා මැතිවරණය මේ මැතිවරණ දෙකම අපි නිරීක්ෂණය කරලා ඒ අත්දැකීමක් තියෙන ආයතනයක්. නමුත් මෙවර මැතිවරණයේ තියෙන ඉතාමත්ම සාධනීය තත්වයක් තමයි මේ මැතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම අවම වෙලා තියෙනවා. එතකොට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම වෙලා තියෙනවා. රාජ්‍ය දීපල අයථාපිරක පරිහරණය කිරීම ගැන පැමිණිලිත් ඉතාමත්ම අවම වශයෙන් තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ 2010 සහ 2015 මැතිවරණයත් එක්ක සාපේක්ෂව අපි බැලුවාම මේ මැතිවරණයේදී ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක තුල අපි ගමන් කරන එක අපි දකින්නට ලැබෙනවා. ඕ නෑ මම කියන්නේ මේ ගිය වර්ෂෙ නෙමෙයි ඔබ දැන් නිරීක්ෂණ ආරම්භ කරපුවා ඔබලා දැන් බොහෝ වෙලාවට මේ පිළිබඳව හොයලා බලලා තියෙන්නේ. අතීතයේ සිට අපි ගත්තොත් එහෙම අතීතයේ සමහර අවස්ථාව තිබෙනවා විශේෂයෙන්ම අපි දන්නවා එක්තරා පළාත් සභා මැතිවරණයේදී මේ මැතිවරණය අපි කියනවා නම් දැන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම ගැන තමයි පැමිණිලි වැඩි වශයෙන් අපිට වාර්තා වෙලා තියෙන්නේ. මේකේ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව සුළු පැමිණිලි තමයි සුළු වශයෙන් තමයි පැමිණිලි ආම වශයෙන් තමයි වාර්තා වෙලා තියෙන්නේ. හැබැයි සමහර පළාත් සභා මැතිවරණ වලදී ඊටත් වඩා දරුණුවට ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වෙලා තියෙනවා. උදාහරණයකට කියනවා නම් 2013 වෙන්නේ නැති මගේ මතකයේ හරිනම් එක්තරා උතුරු පළාත් සභා මැතිවරණයේදී කාන්තා අපේක්ෂිකාවන්ගේ නිවසටම ගිහිල්ලා පහර දීලා තිබ්බා. එතකොට ඒ තත්ත්වෙම තිබුණා නැගෙනහිර පළාත් සභා මැතිවරණවලදී අපි කේෆේ සංවිධාන නිරීක්ෂණය පටන් ගන්නකොට අපි දැක්කා එතෙම අපේක්ෂකයෝ එතෙන් පක්ෂ ආධාරකරුවා ආයුධ රැගෙන තමයි ඡන්ද පොළවලට එන ස්වරූපයක් අපිට ඇත්තටම අපි දකින්න සිදු වුණා 2008 දී. ඒ වගේම මොණරාගල දිස්ත්‍රික්කයේ ඌව පළාත් මැතිවරණයේදී අපි දැක්කා එක රේකින් නැත්තම් පැය 3ක 4ක කාල සීමාව තුල වෙල්ලවාය සිට මොණරාගල දක්වා තිබිච්ච පක්ෂ කාර්යාලය 4ක් 5කට ගිනි තිබිලා තිබ්බා. ඒ කියන්නේ ඒ විදිය පැමිණිලි අඩු වශයෙන් තමයි මේ මැතිවරණවලදී වාර්තා වෙලා තියෙන්නේ. නමුත් මේ අතීතයේදී මේ සිදුවීම් ඊටත් වඩා අපිට කියනවා නම් පැහැදිලිව මනුෂ්‍ය ඝාතන සිදු වෙලා තියෙනෝනේ පළාත් පාලන මැතිවරණවලදී. ඔව්. අනිවාර්යයෙන් කොළඹ එහෙම ඒ විදිහේ සිදුවීම් වාර්තා වෙලා තියෙනවා. නමුත් දැන් අපි ඊටත් වඩා දැන් හොඳ පැත්තකට අපි ගමන් කරන්නේ කියන පරිවිඩය මට කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් එක්තරා විදිහකට මේ දේශපාලඥයන් හා ඡන්දදායකයන් විනයානුකූලව නැත්නම් යම් කිසි ආකාරයක විනයක් සහිතව කටයුතු කරනවා කියලාද මේ කියන්නේ? විශේෂයෙන්ම මෙතනින් දේශපාලනඥයට වඩා අපි කියන්න ඕන ඡන්ද හිමියන් මහ ජනතාව විනයානුකූල ගමන් කරනවා ඒ ගරු කරන්න ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන්න පටන් අරගෙන තියෙනවා කියලා තමයි කියන්නේ. හරි. දැන් මේ කැෆේ සංවිධානය ඒ වගේම තමයි තවත් සංවිධාන ගණනාවක් තියෙනවා රට තුළ මේ මැතිවරණ නිරීක්ෂණය කරන කටයුතු කොහොමද මේ ආයතනෙ පවත්වාගෙන යන්නේ? විශේෂයෙන්ම මැතිවරණ නිරීක්ෂණය කිව්වහම අපි ඔබ දන්නවා දැන් සිවිල් සංවිධානය ගත්තාම සිවිල් සංවිධානයේ පාර්ශව කීපයක් තියෙනවා. එකක් තමයි පරිසර සම්බන්ධයෙන් කටයුතු කරන, දීවර සම්බන්ධයෙන් ගොවි ජනතාවත් එක්ක කටයුතු කරන සංවිධාන තියෙනවා. නමුත් මේ මැතිවරණ නිරීක්ෂණය ගත්තාම දිස්ත්‍රික්ක මට්ටමේ ඉන්න මේ සිවිල් සංවිධාන අය හරි කැමැත්තෙන් උනන්දුවෙන් එන තත්ත්වයක් තමයි මේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු වලට තියෙන්නේ. අපි මේ මැතිවරණයේදීත් අපි දැක්කා විශේෂයෙන්ම අපි කිව්වා වෙනද මැතිවරණ වලට අපි එයාලට දීපු වාහන වලට දෙන්න දීමනාවක් නැහැ. නමුත් මැතිවරණ නිරීක්ෂණයට දෙන්න දීමනාවකට පහසුකමක් සපයන්න බෑ. ඒ ඔක්කොම පණිවිඩ කිව්වත් ඒ මිනිස්සු හරි කැමැත්තෙන් උනන්දුවෙන් එයාලා කිව්වා හරි කමන්නේ අපි පුළුවන් විදිහට අපි මැතිවරණ නිරීක්ෂණය කියන්නේ දහස් සහ සාධාරණ මැතිවරණයක තමන්ගේ දායකත්වය ලබා දෙන්න ඕන කියලා ඉදිරිපත් වෙන කණ්ඩායමක් ඉන්න නිසා අපිට ලොකුවට ඒ බලපාන්නේ. නමුත් මේ සමහර වැඩසටහන් සඳහා අපිට රට තානාපති කාර්යාලවල ඒ වගේම අපි ඒ සම්බන්ධයෙන් අපේ අදහස් යොමු කරලා ඒකට ප්‍රතිපාදන ලබා ගන්නවා. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් ගත්තොත් NGO එකක්ද?
NGO කියලා කියන පුළුවන් සිවිල් සංවිධානය කියලා කියන්නේ NGO එකක් තමයි. නෑ සමහර අය ඒක බලන කෝණේ අනුවයි වෙනස් වෙන්නේ නේද? දැන් මට දැන් මාධ්‍යවේදීන් කීප දෙනෙක්ම මේ ප්‍රශ්න අහනවා සාමාන්‍යයෙන් සජීව වැඩසටහනවලදී අහනවා. ඉතින් ඔබතුමාලට දැන් සල්ලි එන්නේ කොහොමද? මේ ප්‍රශ්න තමයි තියෙන්නේ. මම පැහැදිලිව විවෘතව මට කියන්න පුළුවන් මේ මාධ්‍යයට ඇවිල්ලා මේ සැරේ අපිට මෙතිවරණ නිරීක්ෂණයට සල්ලි හම්බුන්නේ නැහැ කියලා. හැබැයි සල්ලි හම්බුන්නේ නැහැ කියලා අපි නිරීක්ෂණය නොකර හිටියේ නෑනේ. වෙනදටත් වඩා ලස්සනට අපි මෙතිවරණ නිරීක්ෂණය මේ සැරේ අපිට කරන්න හැකියාවක් තිබුණා. මොකද ඒකට හේතුව ජානක විශේෂයෙන්ම මම කිව්වම අපේ දිස්ත්‍රික්ක සම්බන්ධීකාරවන්ට කතා කරලා මේ සැරේ අපිට වාහන වලට වැඩියෙන් වියදම් කරන්න බෑ. ඔබ දාන මෙතිවරණ දින නිරීක්ෂණ ගෙවීම කරන්න බෑ කියලා කිව්වහම හරි අපි ඒ දිස්ත්‍රික්කයේ කටයුතු අපි බලා ගන්නම් කියලා ඒ දිස්ත්‍රික්කයේ තියෙන සම්පත් පාවිච්චි කරලා ඒ නිරීක්ෂණ කටයුතු හරියාකාරයෙන්ම සිදු කරලා තිබුණා. උදාහරණයකට නුවරඑළිය මස්කලිය ලොරි එකකින් තමයි කියන්නේ එල්ෆ් එකකින් තමයි නිරීක්ෂණ කටයුතු වලට ජංගම නිරීක්ෂණයට මිනිස්සු ගියේ. කිල්නොච්චිය සහ දෙහියත කණ්ඩේ මිනිස්සු ගියේ 3 wheelers වල. එතකොට යාපනයේ මන්නාරම දුෂ්කර පළාත් වල ගියේ ඉන්න කට්ටිය ගියේ මෝටර් බයික් වල. දෙන්න ඒ වගේ ගාල්ලක් ගියා. එතකොට මාතලේ කට්ටිය ගියේ ප්‍රාඩෝ එකේ. මොකද යාළට තියෙනවා යාළගේ යාළු කට්ටියට කතා කරනවා මේ තියෙන නිරීක්ෂණයට යන්න ඕන කියලා. එතකොට අපි එක කාරණාවක් තමයි යාළට මතක් කරන්න හැමදාම මිනිස්සු ගන්නවා නම් එතකොට වාහනයක් දෙනවා නම් ඒ මිනිස්සු දේශපාලන පක්ෂවලට අපේක්ෂකයන් අතර සම්බන්ධයක් නැති කට්ටියකින් ගන්න කියලා. ඒ පණිවිඩය විතරක් දෙනවා නැත්නම් අපි පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන්න කියලා අපිට චෝදනාව එල්ල වෙයි නිසා ඒ කාරණාව විතරක් අපි අවධානයෙන් ඉන්නවා. ඒ කියන්නේ ඔබලාගේ මේ කියන ප්‍රධාන මූල්‍ය මුඛ්‍ය පරමාර්ථය ප්‍රධාන බලාපොරොත්තුව මේ සැබවින්ම මේ අතිවර්ණ නිරීක්ෂණය කියන්නේ. නිරීක්ෂණය. පැහැදිලිව අපි කියන්න පුළුවන්. මේ හේතු අතිවර්ණ නිරීක්ෂණය. නැත්නම් යම් කිසි මුදලක් ලැබෙනකන් බලාගෙන ඉඳීමක් නෙවෙයි කියන කාරණේ ඔබ කියන්නේ. නෙවෙයි. හරි. තවදුරටත් අපි කතා කරමු. අද විවෘතව අපිට කතා කරන්න පුළුවන් මේ අද දවසේ අපි මේ මැතිවරණය නිරීක්ෂණය කරන කැෆේ සංවිධානයේ වෙතින් ඍජුව ප්‍රශ්න අහනවා අග්නි දේශපාල සංවාදයේදී. ඒ නිසා අපිත් සමගින්ම රැඳී සිටින්න කියන ආරාධනාව කරන ගමන් අපි ප්‍රථම විරාමය ලබා ගන්නවා. අග්නි දේශපාලන සංවාදයේ දෙවන ආරම්භුම නැත්නම් මේ ප්‍රථම විරාමයෙන් අනතුරුව දෙවන පියවර අද දවසේදී කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂතුමා අපිත් එක්ක ඉන්න මානස් මකී ඔබ මේ මුස්ලිම් ජාතිකයෙක් විදිහට මේ මැතිවරණ ක්‍රියාවලිය දිහා දැන් අපි දකිනවා මේ ප්‍රධාන වශයෙන් මේ මැතිවරණ කටයුතු කරද්දී ජාති ප්‍රශ්න ඒ වගේම තමයි ආගමික ප්‍රශ්න මේ සියලු දේවල් දෙනවා. ඔබට කොහොමද ඒක දැනෙන්නේ? විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ මම මුලින්ම කිව්වා මේ මැතිවරණයේදී පහුගිය මැතිවරණ වලත් එක්ක සාපේක්ෂව බැලුවාම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවශ්‍යතම වාර්තා වෙලා. හැබැයි අපිට වාර්තා මේ මැතිවරණය ප්‍රචාරණ කටයුතු පටන් ගන්නකොටම වාර්තා වෙච්ච පැමිණිලි ගත්තාම වැඩියෙන්ම වාර්තා වුණේ වෛරී සහගත ප්‍රකාශන. ඒ වගේම ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම. එතකොට වෛරී සහගත ප්‍රකාශන වලින් වැඩිපුරම පැමිණිලි වාර්තා වුණ ආගම් ඒ වගේම ಜಾති කුල මත දේශපාලනය කරන එතම් කණ්ඩායම් උත්සාහ කරන එක තමයි අපි දකින්න ලැබුණේ. විශේෂයෙන්ම යාපනයේ ඒ කියන්නේ වන්නි දිස්ත්‍රික්කයේ උතුරු පළාතේ වන්නි දිස්ත්‍රික්කයේ එක්තරා ස්වාධීන කණ්ඩායමක් විශේෂයෙන්ම මේ මැතිවරණයේදී යාළගේ ප්‍රචාරණ කටයුතු සම්පූර්ණයෙන්ම සිදු කරේ දෙමළ භාෂා කතා කරන කතෝලික ජනතාවයි හින්දු ජනතාවයි අතරේ ගැටුමක් ඇති වෙයි කියලා තත්වයකට තමයි යාළගේ තත්වයකට තමයි යාළගේ ප්‍රචාරණ කටයුතු සම්පූර්ණයෙන්ම අපි මට වීඩියෝ ක්ලිප්ස් විතරක් 10කට වැඩියෙන් මට ලැබුණා WhatsApp Viber මගින් විශේෂයෙන්ම ඒකෙන් පැහැදිලිවම කියනවා දෙමළ ජනතාව. ඒ කියන්නේ උතුරු නැත්නම් මන්නාරම මඩු මුසලි ඒ කියන්නේ ප්‍රදේශ මට්ටමේ වෙන් කරලම තමයි මේ වීඩියෝ ක්ලිප් එක පටන් ගන්නෙ. ඒකද මඩු ජනතාවයි එතකොට මඩු ජනතාවයි දෙමළ ජනතාව මේ ඉතිහාසයෙන්ම ගත්තාම මේ ප්‍රදේශවල ඉඳලා තිබෙන්නේ මේ දෙමළ ජනතාව. නමුත් මේ දැන් කතෝලික ජනතාව මේ වැඩි වීගෙන වර්ධනය වීගෙන යනවා. එම නිසා මේ මැතිවරණයේදී ඔබගේ ඡන්දය කතෝලික ජනතාවට එරෙහිව පාවිච්චි කරනවා. ඒ වගේ වෛරී සහගත ප්‍රකාශන. ඒක අනිත් පැත්තට ගියාම දැන් දිගා මොඩලගේ දිස්ත්‍රික්කේ ගියාම දිගා මොඩල දෙපැත්තම තිබ්බා. එක්තරා ස්වාධීන කණ්ඩායම අපේක්ෂකයා දෙමළ ජනතාවයි මුස්ලිම් අතරයි ප්‍රශ්නයක් ඇතිවන විදියට එයාලගේ ප්‍රචාරණ කටයුතු සිදු වුණා. ඒ විදියටම මුස්ලිම් ස්වාධීන කණ්ඩායමක් තිබුණා. ඒ කියන්නේ ස්වාධීන කණ්ඩායම වැඩිපුරම දාලා තිබ්බේ මේ මම දකින විදියට පුද්ගලිකව විශේෂයෙන්ම මේ ජාතිවාදය, වර්ගවාදය, කුලවාදය වර්ධනය කරලා ඒ තුලින් එතම් පාර්ශවයක් එයාලට වාසි සහගත විදියට මනාප හෝ ඡන්ද වැඩි කර ගැනීම උත්සාහයක්
දරපු එක මම දැක්කා. විශේෂයෙන් ඒක ඉතාමත්ම භයානක තත්ත්වයක්. ඔව් ඔබ මේ කියන ස්වාධීන තැනක ඉන්න නිසා මොකද ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කරන හින්දා ඔබට පුළුවන් මධ්‍යස්ථ අදහසක් මේක දරන්න. ඒකයි ඔබ එහෙම කතාවක් කිව්වේ. හරි ඒ අතරදී දැන් ඔබට දැන් මෙවැනි නිරීක්ෂණ කටයුතු කරන්න මේ ජාලයක් අවශ්‍ය වෙනවා. දැන් ඔබට හරි දැන් නැත්නම් එක්කෙනෙකුට දෙන්නෙකුට තැනකට ගිහිල්ලා අහලා මෙතන ප්‍රශ්නයක් නැහැ නේ කියලා මොන හරි වාර්තාවක් දීලා අර ඔබ කියනවා වගේ ඔබට දැන් විදේශ උදව් කරනවා නම් ඔවුන්ගෙන් යම් මුදලක් බලාපොරොත්තු වෙන කරන්න බෑනේ මේක. මේකට යම් කිසි ආකාරයේ පිරිසක් ඕනේ. අතර ඔබේ ජාලය කොහොම ශක්තිමත්ද? කොතරම් නිවැරදි ආකාරයකින් මේ නිරීක්ෂණ කටයුතු කරනවද? විශේෂයෙන්ම කැෆේ සංවිධානයේ සහෝදර සංවිධානයක් තියෙනවා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය. එතකොට මේ මානව හිමිකම් කේන්ද්‍රය තුලින් අපි 2012-13 කාල සීමාව තුළ දිස්ත්‍රික්ක මට්ටමේ ගිහින් ඒ දිස්ත්‍රික්ක මට්ටමේ තියෙන සිවිල් සංවිධාන ජාලය ශක්තිමත් කරන වැඩපිළිවෙලක් කරා. ඒ තුලින් සිවිල් සංවිධාන ජාලයක් අද වෙනකන් කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානයත් එක්ක රැඳිලා ඉන්නවා. එතකොට සේම මෙතිවරණවලදී අපි නිරීක්ෂණය කරලා තියෙනවා. එතකොට අපි මෙතිවරණ කාල සීමාවට විතරක් වැඩ කරන සංවිධානයක් නෙවෙයි. එතකොට මෙතිවරණ නිරීක්ෂණ ඔබට ගිහිල්ලා අපි ඡන්ද හිමියන් වෙත දෙනුවත් කිරීම වැඩසටහන් කරනවා. එතකොට ඡන්ද හිමියන්ට අවශ්‍ය අපි 2012-13 කාල සීමාවලදී මෙතිවරණවට අවශ්‍ය තාවකාලික හැඳුනුම්පත් ලබා දීමට තමයි ජංගම සේවා තුලින් උදව් උපකාර කරේ. නමුත් පහසුකම් සැපයුවේ. නමුත් 2012න් පස්සේ අපි බැලුවාම අපි බැලුවාද මේ මෙතිවරණයට විතරක් මේ තාවකාලික හැඳුනුම් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේකට ජාතික හැඳුනුම්පත් ලබා දුන්නොත් එයා ජීවිත කාලෙම ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ගිහිල්ලා උතුරු නැගෙනහිර ඌව පළාතේ බදුල්ල මොණරාගල දිස්ත්‍රික්ක කීපයක්ම ගිහිල්ලා ඒ විදිහේ වැඩසටහන කරලා තියෙනවා. ඒ නිසා අපිත් එක්ක සිවිල් සංවිධාන නියෝජිතයෝ අද වෙනකන් 5000කට වැඩි ප්‍රමාණයක් අපිත් එක්ක ඉන්නවා. හැබැයි මේ මෙතිවරණයේදී මම කිව්වා මේ සිවිල් සංවිධානය වලිනුත් විශේෂයෙන්ම ඊටම් පාර්ශව බලාපොරොත්තු වෙනවා වැඩක් කරනකොට ඒකට යම් මූල්‍යම පැත්තෙන් අපේ උදව් පහසුකම් සපයන්න ඕන කියලා බලාපොරොත්තු වෙනවා. එමණ පිරිසට මම කිව්වා මේ මෙතිවරණයේදී අවස්ථාව ලබා දෙන්න අපහසුතාවයේ කැෆේ සංවිධානයේ මව්ව ආයතනයේ ඉන්නේ. එම නිසා පුළුවන් තරම් විදිහට ස්වාධීනව ස්වච්ඡාවෙන් ඉදිරිපත් කරන්න පුළුවන් පිරිස අපිට අවශ්‍යයි කියලා 2200කට වැඩි ප්‍රමාණයක් මෙතිවරණ දින නිරීක්ෂක අපි යොදවුවා. එතකොට පූර්ව මෙතිවරණ සමයේදී මෙතිවරණ නිරීක්ෂණ කටයුතු වලට දිස්ත්‍රික්ක 25ම දිස්ත්‍රික්ක සම්බන්ධීකාරවරුන් 26යි. එතකොට දිගු කාලීන නිරීක්ෂකයෝ, ඒ කියන්නේ පූර්ව මෙතිවරණ සමයේදී අපිට ලැබෙන පැමිණිලි තහවුරු කර ගැනීම සඳහා පාවිච්චි කරන පාර්ශව තමයි මේ දිගු කාලීන නිරීක්ෂකයෝ. ඒ දිගු කාලීන නිරීක්ෂකයෝ අපි 100කට වැඩි ප්‍රමාණයක් යොදවලා තිබ්බා. පශ්චාත් මෙතිවරණ සමයේදී ඒ කණ්ඩායම අපිත් එක්ක නිරීක්ෂණ කටයුතු වලට සම්බන්ධ වෙනවා. එතකොට අපි මේ 2200ට වෙස්සින් ඒ ජාලය තවදුරටත් අපි ශක්තිමත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හරි දැන් එතකොට දැන් මේ අපි අහලා තියෙනවා බොහෝ වෙලාවට මෙතිවරණත් එක්ක මේ විදේශ නියෝජිතයන් සම්බන්ධ කර ගැනීම. ඔබලාගේ ආයතනත් විදේශ නියෝජිතයන් සම්බන්ධ කරගන්නවද? විශේෂයෙන්ම මේ දක්වා අපි කැෆේ සංවිධාන නිරීක්ෂණ මෙතිවරණවලදී විදේශීය නිරීක්ෂකයෝ සම්බන්ධ කරලා නැහැ. නමුත් මේ රටට පැමිණෙන, ඒ කියන්නේ මෙතිවරණ කොමිෂන් සභාවේ ආරාධනාත් එක්ක එනවා. කැෆේ පෙෆරල් සහ CMV ආරාධනාත් එක්ක මේ රටට පැමිණෙනවා. යුරෝප සංගමයේ නියෝජිතයවරුන් එනවා කැෆේ මේ මෙතිවරණවලදී. ඒ සියලු දෙනාම ලංකාවේ පැමිණුවා අපි හම්බෙලා ඒ රටේ තියෙන වාතාවරණය ගැන ඒ තත්ත්වය ගැන අපිත් එක්ක සාකච්ඡා කරනවා. හරි. ඒ කියන්නේ ඉදිරියටත් බලාපොරොත්තුවක් තියෙනවා දැන් විදේශ සංචාරක නිරීක්ෂය අපේ දායකත්වය මොකද අපේ රටේ තියෙන මෙතිවරණ තත්ත්වය ගැන එයාලා අහන්නේ. ඒ නිසා ඒ සේම වෙලාවෙදී මේ එයාලට අපි උත්තර දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අනික දැන් අපි ලෝකයේ දකිනවා විවිධ මැතිවරණ ක්‍රම, ඒ වගේම තමයි ඡන්දය නිරීක්ෂණ ක්‍රම අපි දකින ලෝකයේ. එහෙම පූර්වාදර්ශ අරගෙන ඔබ හිතනවාද මේ අපේ රටේ තිබෙනා වූ මේ ඡන්ද ක්‍රමයේ මේ පවතිනා වූ මැතිවරණ ක්‍රමයේ හා ওই නිරීක්ෂණ ක්‍රමයේ පිළිබඳව සසඳද්දි මොකද හිතෙන්නේ? මුලින්ම මම පැහැදිලි කරන්න ඕනේ ජානක මෙතනදී මෙතිවරණ ක්‍රමයේදී සංශෝධනයක් අවශ්‍ය වෙලා තියෙනවා. මොකද ඊටාත්ම පැරණි මෙතිවරණ නීතිය තමයි තාමත් අපි ඉන්නේ. ඒකට හොඳම උදාහරණයක් තමයි. එතන ක්‍රමවේද ගැන. කියන්නේ අපි ඡන්දේ ලබා දීමේ ක්‍රමවේද ගැනත් අපි තාමත් සාම්ප්‍රදායික නේද? ඔව් ඒ සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි කියලා තමයි මගේ අදහස. මොකද මේ උදාහරණයකට කියනවා නම් මේ මෙතිවරණ කොමිෂන් සභාවට මාධ්‍ය උපමාන නිකුත් කරන්න පුළුවන් රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය වලට. ඔව්. නමුත් ඒ උල්ලංඝනය කරමින් යම් මාධ්‍ය ආයතනයක් කටයුතු කරනකොට රාජ්‍ය ආයතනයට එරෙහිව විතරයි ඇක්ෂන් එකක් යම් ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් ඉඩක් තියන්නේ නීතිය රාමුව මෙතිවරණ කොමිෂන් සභාවට. එතකොට දැන් බලන්න පෞද්ගලික මාධ්‍ය
ටීවී වෙන්න පුළුවන්, පත්තරේ වෙන්න පුළුවන්, printed වෙන්න පුළුවන්, ඉලෙක්ට්‍රොනික වෙන්න පුළුවන්, රේඩියෝ channels කීයක් ලංකාවේ තියෙනවා. 100ක් හෝ 100කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවනේ. ඒ මෙතිවරණ නීති සම්පාදනය කරන අවස්ථාවේ ඒ දවස්වල තිබ්බේ රාජ්‍ය මාධ්‍ය විතරයි. ඒ නිසා තමයි ඒ රාජ්‍ය මාධ්‍ය කියලා වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. දැන් ඊටත් වඩා දැන් පෞද්ගලික මාධ්‍ය දැන් අවුරුදු 15ක් 20ක තුල තමයි මෙන්න මේ විදිහට වර්ධනය වෙලා තියෙන්නේ. හැබැයි දැන් තියෙන ඊළඟ මෙතිවරණයේදී අපිට ලොකුම බලපාන කාරණාවක් තමයි නිදහස් සාධාරණ මෙතිවරණයකට සමාජ මාධ්‍ය. සෝෂල් මීඩියා විශේෂයෙන්ම Facebook, YouTube, Viber වලින් දැන් ප්‍රචාරණ කටයුතු නීති විරෝධී ප්‍රචාරණ කරන මඩ ගැසීම් ඒ සිදු කරනවානේ. එතකොට මේ ඔක්කොම පාලනය කිරීමට අනිවාර්යයෙන්ම මේ මෙතිවරණ ක්‍රමයේ වෙනසක් අනිවාර්යම අවශ්‍යයි. එතකොට දැන් ඔබතුමා කිව්වනේ ජානක මේ විශේෂයෙන්ම වෙනත් රටවල් එක්ක බලනකොට කොහොමද ඒ අපේ මෙතිවරණ තත්ත්වය තියෙන අපි දන්නවා දැන් ලංකාවේ ආණ්ඩුව ඒ කියන්නේ ඒ වකවානු වල බලයටපත් වෙන ආණ්ඩුව එයාලට ඕන විදිහට තමයි මෙතිවරණ පවත්වන්නේ. උදාහරණයකට එක්තරා දේශපාලන පක්ෂ එයාලා සේම මෙතිවරණයේදීම නිල කාලය අවසන් වීමට පෙර ඒ අහෝසි කරලා ඒ ඡන්දය පැවැත්තුවා. විශේෂයෙන්ම අපි දැක්කනේ ජනාධිපතිවරණය හොඳටම තව කල් තියෙද්දි ඒ අවුරුද්ද කලින් විසිරුවා හැරලා ඊට පස්සේ තියලා තමයි මහින්ද රාජපක්ෂ මහතා පෙරදුනේ. නමුත් සමහර පක්ෂ තියෙනවා එයාලා කරන්න පුළුවන් විදිහට මෙතිවරණ කල් දානවා. ඒකට හොඳම උදාහරණයක් තමයි යහපාලන ආණ්ඩුවේ යහපාලනේ නමින් ආණ්ඩුවට බලයට ආපු ආණ්ඩුව රජය විශේෂයෙන්ම පළාත් පාලන මෙතිවරණය අවුරුදු දෙකක් කල් දාන්න තමයි උත්සාහ කරේ. එතකොට සිවිල් සංවිධාන, කැෆේ සංවිධාන, පැෆරල්, CMV අනිකුත් නිරීක්ෂණ සංවිධාන මේ සංගමයෙන් හඬක් නැගුවා. වහාම මෙතිවරණය පැවැත්විය යුතුයි කියලා. ඊට පස්සේ තමයි අවුරුද්ද එකමාරක් කල් ගියාට පස්සේ පළාත් පාලන මෙතිවරණය පැවැත්වුවා. අනිත් පැත්තෙන් බලන්න දැන් පළාත් සභා මෙතිවරණය රත්නපුර නැගෙනහිර එතකොට සබරගමුව දැන් ලංකාවේ තියෙන පළාත් 9ම නිල කාලය අවසන් වෙලා තියෙනවා. එතකොට රත්නපුර සහ නැගෙනහිර නිල කාලය අවසන් වෙලා අවුරුදු දෙකමාරකටත් වැඩියෙන් කල් ගිහිල්ලා තියෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවට අපි පුළුවන් විදියට කිව්වා අපි ඒ කියන්නේ අපි විතර නෙමෙයි සිවිල් සංවිධාන හඬක් නගලා කිව්වා වහාම මේ මෙතිවරණය පවත්වන්න. නැත්නම් මේ සිස්ටම් එක අහෝසි කරලා දාන්න ඕන. සිස්ටම් එක තියෙනව තුලින් බර වියදමක් යනවනේ කියලා. ඒකටත් එහෙම ගන්න දුන්නේ. මෙතිවරණය පුළුවන් විදිහට කල් දාන්න තමයි උත්සාහ. එතකොට බලන්න එක කණ්ඩායමක් ඉන්නවා නිල කාලයට පෙර අහෝසි කරලා ඡන්දය තියෙනවා. අනිත් පාර්ශවෙ වෙන්න පුළුවන් විදිහට ඡන්දය කල් දාන්න. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ තියෙන මූලික ලක්ෂණයක් තමයි નિયમિત කාලය තුල මේ මෙතිවරණ පැවැත්වීම. ඒ ලංකාවේ අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ජනාධිපති මෙතිවරණ වල එහෙම වෙලා තියෙනවා. මහ මෙතිවරණ එහෙම වෙලා තියෙනවා. පළාත් පාලන සහ පළාත් සභා මෙතිවරණ හතරම එහෙම වෙලා තියෙනවානේ. හැබැයි සමහර රටවල මෙතිවරණ කැලෙන්ඩර් ඉලෙක්ෂන් ෂෙඩියුල් එකක් තියෙනවා. ඒ ෂෙඩියුල් එක අනුව ඒ දවසට ඒ මෙතිවරණය පවත්වනවායි. ඒ තත්වයකට අපි යන්න ඕනේ. ඒ තුලින් තමයි අපිට තව ඡන්ද හිමියන් දෙනුවත් කරලා ඒ සම්බන්ධයෙන් අනාගතයේදී මීටත් වඩා ඡන්ද ප්‍රතිශතය වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ සිස්ටම් චේන්ජ් එකක් අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. සිස්ටම් චේන්ජ් එකක් හරි වටින වචනයක්. බලමු ඉතින් ඔය සිස්ටම් චේන්ජ් එක කියන කාරණය කොතරම් දුරට වැදගත් වේද කියලා. මේ ස්වාධීන මැතිවරණ කමිෂන ස්වාධීනද? ස්වාධීනයි කියලා කියන්න පුළුවන්. මොකද එතන සමාජික තුන්දෙනෙක් ඉන්නවා. ඒ අවස්ථාවවලදී කියන්නේ තීන්දුව తీරන ගන්න අවස්ථාවේදී ඒ සමාජිකයෝ තිදෙන එකතු වෙලා තමයි බහුමතයට එනකොට ඒ තීරණයකට එන්නේ. ඒකට හොඳම උදාහරණයක් තමයි මේ මෙතිවරණයේදී බලන්න මේ මහ මෙතිවරණය අවස්ථා දෙකකදී කල් දෙනවා. පළවෙනි එක දැන් අපි දන්නවා මේ මෙතිවරණය පටන් ගන්නකොටම නැත්නම් නාම යෝජනා බාර දීලා අවසන් වෙනකොට එදිරි නීති දාලා මේ කොරෝනා අවදානමත් එක්ක සම්පූර්ණයෙන්ම ඒ මෙතිවරණය පවත්වන්න බෑ කියන තත්වයක තමයි තිබුණේ. එතකොටත් පොජ්ජන පෙරමුණ සහ යාලත් එක්ක දේශපාලන ගමන කරන කට්ටිය කිව්වා වහාම මෙතිවරණය පවත්වන්න ඕන කියලා. සජිත් පාර්ශව JVP අනිකුත් විපක්ෂයේ ඉන්න කට්ටිය කිව්වා මෙතිවරණය කල් දාන්න ඕන කියලා. මෙතනදී ඒ අවස්ථාවේදී ඒ තීරණය කරලා තිබ්බ දිනේ ඉඳලා මාසයක් කල් දාලා පළවෙනි අවස්ථාවට මේ මෙතිවරණය කල් දෙනවා.
එතකොට කැෆේ සංවිධාන සහ අනිකුත් නිරීක්ෂණ සංවිධාන කිව්වොත් මේ වාතාවරණය තුලත් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ඉඩ නැහැ. මොකද සේම අපේක්ෂකවට එක හා සමාන තරඟයක් ලැබෙන්නේ නැහැ කියලා. එතකොට මේ මැතිවරණය කල් දාන්න කියලා අපි ඉල්ලා සිටියා. එතකොටත් මේ යෝජනාව කොමිෂන් සභාව තමයි කොමිෂන් සභාවට දාලා ඒ කොමිෂන් සභාවෙන් තමයි මේ තීන්දුව తీරන ගන්න. හැබැයි ඔබ අහන එකක් තමයි දැන් මම දන්නවා දැන් සාමාන්‍යයෙන් දැන් විවිධ මත පළ වෙනවනේ කොමිෂන් සභාවේ සමාජිකයන් අතර. දැන් 3 දෙනෙක් ඉන්නවා. අපි දන්නවා සභාපති, ඒ කියන්නේ හිටපු කොමසාරිස් ජෙනරල්, දැන් එයා වර්තමාන සභාපති මහින්ද දේශප්‍රිය මහතා. එයා මාධ්‍ය වලින් විශේෂයෙන්ම මාධ්‍ය හරහා තමයි මේ ඒක ප්‍රශ්න කියලා කියන්නේ මේ මතේ එළියට එන්නේ. එතකොට එතුමාගේ අදහසට සම්පූර්ණ වෙනස් අදහස් වෙන කාරණාවක් නැත්නම් මේ අදහසක් ඉදිරිපත් කරලා තිබ්බා මහාචාර්ය හූල් මහතා. එතකොට නලින් අබේසේකර මහතා අද වෙනකම් මම දැකලා නැහැ කවදාවත් මාධ්‍යයට ඇවිල්ලා ඒ විදිහට අදහසක් ඉදිරිපත් කරලව නැහැ. ඒ මාධ්‍යයට අහන වෙලාවේදී තමයි කියන්නේ. හැබැයි මම දැක්කා ඒ කියන්නේ හාස්පර්ස්ම වෙනස් අදහස් ඉදිරිපත් කරපු මහින්ද දේශප්‍රිය සහ මහාචාර්ය හූල් වෙනස් ඒ කියන්නේ කොළඹ ඉඳලා මෙයා කියපු අදහසයි උතුරේ ගිහිල්ලා මහාචාර්ය හූල් මහතා කියපු අදහසයි සම්පූර්ණයෙන්ම වෙනස්. නමුත් ඒ දෙන්නම කියලා තිබ්බා කොමිෂන් සභාවේ තීන්දුව తీරන ගන්නකොට අපි එතන බහුතරයට තමයි අපි ගෞරවය දෙන්නේ කියලා. ඒ නිසා එතනදී අපි ස්වාධීනත්වය කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. හොඳයි. ස්වාධීනයි කියන තැන තමයි ඔබ ඉන්නේ. දැන් ඊට පස්සේ දැන් හැබැයි මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. දැන් මෙතන ස්වාධීනයි කියලා දැන් මේක ව්‍යවස්ථාදායක සභාවක ඉන්නේ නම් කරන්නේ මේ පුද්ගලයන් තේදෙනේ. ඒ ව්‍යවස්ථාදායක සභාව කියන්නේ ඒත් අවසානට අපි කොනට ගියොත් එහෙම පක්ෂග්‍රාහී වෙනවනේ. එතෙන් ඉදිරියට මොකක් වෙයිද? මෙහෙමයි. අපිට කියන්න බෑනේ දැන් පක්ෂ වලින් ඒ සමාජික තිදෙනෙක් දෙම්මහම තිදෙනාම එකම දේශපාලන මතේ ඉන්නවා කියලා කියන්න බෑ. ඔව්. ඒකට හොඳම උදාහරණයක් තමයි මේ මෙතිවරණයේදී මහින්ද දේශප්‍රිය මහතා ගිහිල්ලා එයාගේ ඡන්දය පාවිච්චි කරලා ඉංග්‍රීසි සලකුණු පාට සලකුණු කරලා මාධ්‍යයට පෙන්නුවනේ මම ඡන්දය පාවිච්චි කරා කියලා. නෑ එතෙන්දී එතුමන් කිව්වේ මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයෙන් යටතේ බය නැතුව ඉන්න පුළුවන් කියලා. ඒක හරි. ඒක ඉතින් අපි දන්නවනේ ඒකට හොඳ පියවරක් අරගෙන තිබ්බනේ. නමුත් එයා පක්ෂයට දෝ ස්වාධීන කණ්ඩායම නැත්තම් එයා ගිහිල්ලා ඡන්දය දෙන්නද නැද්ද කියලා අපිට ප්‍රශ්නයක් නෑ. නමුත් ඡන්ද පොළට ගිහිල්ලා එයා ඡන්දය පාවිච්චි කරා කියලා පණිවිඩය මහ ජනතාවට දුන්නා. ඒක වටිනවා. හරිද? එතකොට අපිට කියන්න බෑ එක තැනක 3 දෙනෙක් ඉන්නකොට ඒ 3 දෙනාම එකම පක්ෂයට ඒ දේශපාලන මතෙත් එක්ක ඉන්න කණ්ඩායමක් කියලා කිව්වහම එතනදී අපිට ප්‍රජාතන්ත්‍රවාදයේ බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි විවිධ මත තියෙනවනේ දැන්. ඒකට තමයි හොඳම උදාහරණයක්. කොහොමද මේ දේශප්‍රිය මහතා කියන එකට වඩා වෙනස් අදහසක් කියන හූල් මහතා. එතනදී. එතකොට එතන රණ්ඩු වෙලා එයාලා කියනවනේ රණ්ඩු වෙලා සමහර වාද විවාද කරලා තර්ක කරලා තමයි තීන්දුව తీරණය එන්නේ. අනිත් එක ඒ කොමිෂන් සභාවේ තීරණය ගත්තට අනිත් පැත්ත මේ සහකාර කොමසාරිස්වරුන් නියෝජ්‍ය කොමසාරිස්වරුන් ඔක්කොම රාජ්‍ය සේවකයෝනේ. යාළනේ මේ මෙතිවරණය සම්පූර්ණම 175ක් මෙතිවරණ දවසේ හෝ මෙතිවරණයට අවශ්‍ය කටයුතු සිදු කරන්නේ. එතකොට අපිට එතනදී ස්වාධීනත්වය විශ්වාස කරන්න පුළුවන්. හරි. ස්වාධීනත්වය කියන එක මැතිවරණයකට අත්‍යවශ්‍ය කාරණයක් කියලා කියනවා නිරීක්ෂණයේදී හා මැතිවරණ දෙපාර්තමේන්තුවේ කටයුතු කරද්දී. හොඳයි. අපි තවදුරටත් අපි මේ පිළිබඳව කතා කරමු. තවත් විරාමයක් ලබා ගන්නවා. ඔබ රැඳී සිටින්නේ අග්නි දේශපාලන සංවාදයේ සමගින්. අග්නි දේශපාලන සංවාදය තුලදී අද දවසේ අපි මේ කතා බහට ලක් කරන්නේ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා සමගින්. මානස් මහත්මයා දැන් අපි මේ යම් යම් කරුණු කාරණා පිළිබඳව මේ කතා බහ කරමින් ඔබ කිව්වා දැන් මේ ස්වාධීන කමිසම සම්බන්ධයෙන් ඔවුන් ස්වාධීනයි කියන තැන තමයි ඉන්නේ. ඉතින් මැතිවරණ නිරීක්ෂකයන් එහෙම කියනදී අපිට ඉතින් මුකුත් ඉතින් එහාට කතා කරන්න බෑනේ. දැන් මේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා දැන් තාමත් මේ යුගයේනේ තියෙන්නේ. කොහොමද වාර්තා වෙන්නේ? විශේෂයෙන්ම මම මුලින්ම සඳහන් කරපු පරිදිම పూర్ව මැතිවරණ සමයේදීත් මැතිවරණ දිනේ අනිකුත් මැතිවරණ වලට වඩා මේ ප්‍රචණ්ඩ ක්‍රියා අවම වශයෙන් තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ විදිහට තමයි පශ්චාත් මැතිවරණය ඉතින් අපි පටිගත කරන අවස්ථාවේදීත් අද බදාදා දවසේ කියන තව දවසක් තියෙනවා මේ පශ්චාත් මැතිවරණ කාල සීමාව ඉවර වෙන්න. නමුත් මේ ප්‍රචණ්ඩ ක්‍රියා අවම වශයෙන් තමයි වාර්තා වෙලා තියෙන්නේ. නමුත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම විශේෂයෙන්ම අපි දන්නවා මේ මැතිවරණය ඉවර වුණාට පස්සේ සතියක කාල සීමාව නැත්නම් දින 7ක කාල සීමාව තුලදී පෙළපාලි යන්න බෑ, වාහන පෙළපාලි යන්න බෑ,
එතකොට ජයග්‍රහණය සැමරීම උත්සව පවත්වන්න බෑ. නමුත් අපේක්ෂක කීප දෙනෙක්ම මේ සම්බන්ධයෙන් කටයුතු කරා. විශේෂයෙන්ම අපිට පැමිණිලි 36ක් වාර්තා වෙලා තියෙනවා මේ මෙතිවරණ නීති උල්ලංඝනය කරමින් පෙළපාලි ගියේව ඒ වගේම ජයග්‍රහණ උත්සව සැමරීම ගැන පැමිණිලි වාර්තා වෙලා තියෙනවා. අර දරුණු ගණේ ඒව නැහැ. ඔව් නැත්තම් සාමාන්‍ය මෙතිවරණ කිව්වනාට පස්සේ එකම පක්ෂය ඇතුළ ගහ ගන්නවනේ. ඒ කියන්නේ පෙරදිච්ච කට්ටියයි දිනපු කණ්ඩායමත් එක්ක රණ්ඩුවක් අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් වාර්තා වෙනවා. ඒ විදිහට පැමිණිලි වාර්තා වෙලාම නැහැ. ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව එකක් හෝ දෙකක් වාර්තා වෙලා තියෙනවා. ඒක සුළු පැමිණිලිනේ. ප්‍රචණ්ඩ ක්‍රියා බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වෙලා නැහැ. අපි අනික් කාරණේ දැක්කා මේ දේශපාලන කාල වකවානුවේදී මේ සෝෂල් මීඩියා පෙර කිව් කාරණේ වැඩි හරියක් මම හිතන්නේ ඔබට පැමිණිලි එන්නට ඇත්තේ මේ සෝෂල් මීඩියා හරහා සමාජ මාධ්‍ය හරහා කරපු උල්ලංඝනය වීම නැත්නම් මැතිවරණ උල්ලංඝනයේ කඩ කිරීම සම්බන්ධයෙන් නේද? ඔව්. විශේෂයෙන්ම මගේ පැමිණිලි සාමාන්‍යයෙන් పూర్ව මැතිවරණ සමයේදී අපිට 900 ගානයි වාර්තා වෙලා තිබ්බේ සති 5කට කාල සීමාව තුල. නමුත් නිහඬ කාල සීමාවේදී ඒ කියන්නේ පේ 48ක කාල සීමාවේ ඒක 600ක් විතර වැඩිපුර පැමිණිලි වාර්තා වෙනවා. ඒ ඔක්කොම ඒකෙන් වැඩිපුරම තියෙන්නේ සමාජ මාධ්‍ය උල්ලංඝනය කිරීම. විශේෂයෙන්ම අපි දැක්ක මේ විශේෂයෙන්ම මැතිවරණ වෙලදී ප්‍රචාරණ කටයුතු ඉවර වෙලා පේ 48ක කාල සීමාව කිසි ප්‍රචාරණ කටයුතු වලට සම්බන්ධ වෙන්න බෑ. නමුත් මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරමින් ඒ සියලුම දේශපාලන පක්ෂ කියලාත් කියන්න පුළුවන් මේ ගොඩක් පක්ෂ සහ අපේක්ෂකව ඒ සම්බන්ධයෙන් නීති උල්ලංඝනය කිරීමෙන් කටයුතු කරා. ඒ නිසා තමයි මම මුලින්ම කිව්වේ ඔබතුමාට මේ මෙතිවරණ ක්‍රමයේදී අපිට සංශෝධනයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. අලුත් ගමනක් අපි යන්න ඕනේ. ඒකට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. මොකද දැන් අවස්ථා කීපයකින්ද අපි මේ ගැන කතා කරනවා. මේ මහ මෙතිවරණයේදී නෙමෙයි අපි දන්නවා ජනාධිපති මෙතිවරණයේදී වියදම් වැඩිවීමට ප්‍රධාන හේතුව උනේ අපේක්ෂකව වැඩිවීම. අපේක්ෂක වැඩිවීමකට මොකද මුදල් තෙන්පත් කරනකොට 50000 75000 තෙන්පත් කරාම අපේක්ෂක වෙන්න පුළුවන් ලංකාවේ ඕන කෙනෙකුට. එතකොට දැන් 50000 75000 කියලා කියන සාමාන්‍ය කෙනෙකුට අවුරුදු 5කට සැරයක් කැටයකට සල්ලි රුපියල් 5 දාලා තේකතු කරගන්න පුළුවන් මට්ටමේ ඒ ගාණ තියෙන්නේ. ඒ නිසා ඒ වගේ දේවල් වෙනස් විය යුතුයි. ඒ නිසා තමයි මම කිව්වේ මේ ඔක්කොම දැන් සමාජ මාධ්‍ය පාලනය කරන කොහොමද? එතකොට ඒකට නීති සම්පාදනය කරනකොට කුමන ආකාරයෙන්ද ඒක ඉතුලත් කරගන්න ඕනේ. මේ ඔක්කොම දීර්ඝව අපි සාකච්ඡා කරන්න ඕන තැනක අපි ඉන්නේ. ඔව් අනික විශේෂම මම ඔබතුමාට කිව්වා අර වෛරී සහගත ප්‍රකාශන වැඩිපුරම වෛරී සහගත ප්‍රකාශන සහ වෙඩිම අනිකුත් එකම පක්ෂයේ ඉන්න තවත් අපේක්ෂකවට නැත්නම් විරුද්ධ පක්ෂයකට මඩ ගැසීමට පාවිච්චි කරපු තුරුම්බුවත් මේ සමාජ මාධ්‍ය. අනික අපි දැකපු කාරණයක් තමයි මේ ස්වාමීන් වහන්සේලා මෙවර මැතිවරණයටත් ඉදිරිපත් වුණා ප්‍රතික්ෂේප වීම වෙනා දැන් ජාතික ලයිස්තු සඳහා යම් කරුණු කාරණා පිළිබඳව කතා කරනවා මේ ආගමික අපි කියමු බෞද්ධ හෝ වෙනත් ආගමික විශේෂයෙන්ම අපි කිව්වොත් එහෙම නායකයන් ආගමික නායකයන් හෝ එවැනි භික්ෂුන් වහන්සේලා ආදී සමතන් දින අය දේශපාලනය කිරීම පිළිබඳව මොකක්ද විශේෂයෙන්ම මගේ අදහස නම් ආගමික නායකයෝ දේශපාලනයට එන එක එච්චර සුදුසු නෑ. මොකද එයාලට තියෙන ගරුත්වය මේ දේශපාලනයට එන එක තුලින් එයාලා විසින් මේක නැති කර ගන්නවා කියලා තමයි මම කියන්නේ. මොකද ඒක බෞද්ධ ආගමේ නායකයෙක් වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි ආගමේ නායකයෙක් වෙන්න පුළුවන්, හින්දු කුරුකල් වෙන්නත් පුළුවන්. එයාලට කියලා මිනිස්සු අතර පිළිගැනීමක් තියෙනවා. සාමාන්‍ය විදියට දැන් ඒ ගරුත්වය අපි ලබා දෙනකොට එයාලා මේ දැන් තියෙන දේශපාලන සංස්කෘතියත් එක්ක දැන් දේශපාලන සංස්කෘතියට එයාලා ඇතුළත් වුණාට පස්සේ එයාලට තියෙන ගරුත්වය වැටෙනවා. ඒ නිසා එයාලා එන එක ඇත්තට සුදුසු නෑ කියලා තමයි මගේ පණිවිඩය. ඔව් දැන් හරි. දැන් ඔබ ඒ තැන ඉන්නේ අතරද මේ දැන් මම අහන්නේ දැන් ඔබලා මේ නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරලා සමහරලාට පැමිණිලිත් කරනවා. මෙතනින් නවතිනවද? නෑ. පැමිණිලි කරලා අපි බලාපොරොත්තු ඒකට යම් ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවද කියලා අපි ෆොලෝ අප් එකක් කරනවා. විශේෂයෙන්ම අපි අවස්ථාව ඔබට නෑ ඔබ කෙලිම පැමිණිලි කරන්න දැන් ඔබ කිව්වා මැතිවරණ කමිෂන් සභාවට පැමිණිලි කරනවා එක්තරා විදිහට නැත්නම් පොලිසියට. ඔය දෙකනේ? නෑ. ඒ පැමිණිලි වලට අදාළ ඉහළ මට්ටමේ තීන්දුව ගන්න බලධාරීන් ඉන්නවනේ එයාලටත් දෙනවත් කරනවා. උදාහරණයකට තමයි මම
තෙපල් කාර්යාලය පාවිච්චි කරපු එක උදගෙන හිර. එතකොට මේ පැමිණිලි වල පිටපත අපි යවුව තෙපල්පතිට. එතකොට තෙපල් දෙපාර්තමේන්තුවට යවුවාම තමයි එහෙන් තමයි මෙසේජ් එක ගියන් තිබ්බේ වහාම මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා. එතකොට අදාළ බලධාරීන්ටත් අපි දැනුවත් කරනවා. උදාහරණයකට පළාත් සභා මැතිවරණයක් වෙන්න ඕනේ උතුරු මේ ගම්පල ඒ කියන්නේ නුවර ගම්පල දිග පාලමක් තියෙනවා. ඒ පාලමේ ලංකාවේම දිගම කටවුට් එකක් ගහලා තිබ්බා එක්තරා අපේක්ෂකයෙක්. මේ සම්බන්ධයෙන් ඒ සම්පූර්ණයෙන්ම අපි පැහැදිලිව දකිනවා ඒක මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් කියලා. එතකොට මේ සම්බන්ධයෙන් අපි පැමිණිලි කරලා මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ දෙපාර්තමේන්තුවටත් ඒ දවස්වල තිබ්බේ. එතකොට පොලිසියටත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරා. හැබැයි දවස් දෙකක් බැලුවා ඒ කටවුට් එක ඒ විදිහටම තියෙනවා ඒක අයින් කරන්න කටයුතු කරලා නැහැ. දෙවෙනි එක විදිහට මම කතා කරා DIG මහතට කතා කරලා කිව්වා මේ විදිහට ඒ දවස්වල බලයේ ඉන්න රජයේ අපේක්ෂක ආණ්ඩුවේට පාර්ශව ඉදිරිපත් වෙලා අපේක්ෂකයන්ගේ කටවුට් එකක් තමයි ඒ විදිහට ගහලා තිබ්බේ. එතකොට පොලිසියෙන් අපිට පෙනෙන්න තිබ්බා පක්ෂග්‍රාහී ලෙස එතනදී කටයුතු කරන එක අපි දකින්නට ලැබුණා. එතකොට DIG මහත්තයාටත් කතා කරලා කිව්වා. එතකොට ඉතින් පැමිණිලි යවලා අපි දවස් 4ක් බැලුවා. ඒක ඉවත් කිරීමට කටයුතු කරලා නැහැ. හැබැයි මෙතන නිදහස් සහ සාධාරණ මැතිවරණයක් කියලා අපි කතා කරනවා නම් ඒ පක්ෂයේ ඉන්න සියලු දෙනාමට ඒ විදිහට කටවුට් එකක් ගහන්න පුළුවන් විදිහට ඉඩ දෙන්න ඕනේ. එතන වෙන්නේ අනිත් අයට දෙන්නේ මෙයාට විතර ගහන්න තියෙන. අනිත් එක මූල්‍යම පැත්ත ගත්තාම එතුමාට ඒ සම්බන්ධ ධාරිතාවයක් තියෙනවා. ඒ සල්ලි වේදන් කරලා ගහන්න පුළුවන් ශක්තිමත් මේ අපේක්ෂකයක්. ඒ නිසා තුන්වෙනි එක අපි නුවර ගියා. මාධ්‍ය සාකච්ඡාව පවත්වලා කිව්වා දවස් 3යි දවස් 4යි පැමිණිලි ඉදිරිපත් කරලා මේ වෙනකොටත් මේක ඉවත් කිරීමට කටයුතු කරලා නැහැ. මේ පොලිසිය පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරනවාද කියලා ප්‍රශ්න විතරයි ඇහුවේ. පහුගිය දේ බලනකොට ඒක අයින් කරලා. ඒ කියන්නේ අපි බලන්නේ කොහොම හරි කුමන ආකාරයෙන් හරි ඒ පැමිණිල්ලකට හරි විසඳුමක් ලබා දීමට අපි උත්සාහ කරනවා. ඒ කියන්නේ ප්‍රතිචාරය කොහොමද කියන කාරණතුරු ඔබ පිටුපසින් හොඳයි. ඒ අතරදී මේ අපේ රටේ මේ අපි දැක්කොත් එම් ප්‍රතිශතාත්මකව ගත්තොත් එම් කාන්තා ප්‍රතිශතය වැඩි. හැබැයි අපි මේක දේශපාලන කාරණාවලදී දකින්නේ නැහැ. ඔබ දැක්ක සමහර තැන්වලදී හඬක් නගන මේ කාන්තා ප්‍රතිශතය වැඩි වෙනට ඕනේ කියන කාරණේ. දැන් මෙවර මැතිවරණය හාගත්තාමත් අපි දැක්ක ප්‍රතික්ෂේප වීමුත් තියෙනවා. කියන්නේ ඡන්දෙට ඉදිරිපත් වෙලා ප්‍රතික්ෂේප වීමුත් තියෙනවා. ජාතික ලයිස්තුව පිළිබඳව ගත්තාම කිහිප දිනකුත් අපි මුහුණු දකිනවා. මොකද්ද මේ ප්‍රතිශතය කාන්තා ප්‍රතිශතය වැඩි කළ යුතුද? ඒ වගේම තමයි එහෙම කරන්නට මොනවද අපි කළ යුත්තේ? විශේෂයෙන්ම මේකත් දැන් අපි සෙහෙන කාලයක් කතා කරන මාතෘකාව තමයි මේ දේශපාලන රාමුව තුළ කාන්තා නියෝජනය කොහොමද වැඩි කරගන්නේ. ඒකට අවුරුදු 3ක් 4ක් සටන් කරලා තමයි දැන් අඩුම ගානේ දැන් අපිට පළාත් පාලන මට්ටමින් හරිය 125කට වැඩියෙන් කාන්තා නියෝජනයක් ලැබිලා තියෙන්නේ. හැබැයි මෙතනදී බලන්න මේ පැවතිච්ච මහමැතිවරණය ගත්තාම අපේක්ෂකයෝ 7452ක් දෙන්නේ ඉදිරිපත් වුණා. ඒ 7452කින් කාන්තා අපේක්ෂිකා විදියට ඉදිරිපත් වුණේ 819යි කාන්තාවෝ. ඒ 819න් අනිත් පැත්තෙන් බැලුවාම මේ 819 දෙනාම බිම් මට්ටමට ගිහිල්ලා ප්‍රචාරණ කටයුතු කරලා තමන් නියෝජනය ලබා ගන්න ඕන කියලා උත්සාහ දරුවද කියලා බැලුවොත් ඒකත් ප්‍රශ්නාර්ථකයි. විශේෂයෙන්ම ඒ 819න් අපි දැක්කා 50කට අඩුවෙන් තමයි කාන්තා අපේක්ෂිකාව මේ මැතිවරණයේදී ප්‍රචාරණ කටයුතු වලට සම්බන්ධ වුණා. අනිත් සියලු දෙනාම නම් කරලා තිබුණේ විශේෂයෙන්ම පක්ෂවලට ස්වාධීන කණ්ඩායම් වලට කියන්න පුළුවන් තමන්ගේ පක්ෂයත් කාන්තාවන්ටත් ඉඩත් ලබා දුන්නා කියලා පෙන්වන්න තමයි ඒ විදියට නම් කරලා තිබ්බේ. අනිත් පැත්තෙන් අපි බැලුවාම දැන් දේශපාලන පක්ෂවල වේදිකාවලදී මාධ්‍යවලදී ඇවිල්ලා කතා කරනකොට පළවෙනියට මෙයාලගේ කටින් එන වචනය තමයි ප්‍රජාතන්ත්‍රවාදී. අපි කටයුතු කරන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඕනේ. සමහර අය මිරිස්කුඩු ගහන්නෙත් ප්‍රජාතන්ත්‍රවාදය රකින්නනේ. ඒ විදිහේ මේ තත්වයකුල අපි ඉන්නකොට දැන් විශේෂයෙන්ම බලන්න පක්ෂ ඇතුලේ ඒ සියලුම පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවද කියලා බැලුවොත් එතනත් අපි ප්‍රශ්නාර්ථකයි. මොකද කාන්තා නියෝජනය ලංකාවේ දන්නව හොඳටම 50%කට වැඩියෙන් කාන්තා ඡන්දදායකයෝ ඉන්න රටක තාම ඒකට අවස්ථාවක් ලබා දෙන්න මේ පිරිමි පාර්ශව නැත්තම් ඉහළ මට්ටමේ දේශපාලන පක්ෂවල තීන්දුව ගන්න අය ඉඩක් ලබා දීලා නැහැ. අනිත් පැත්තෙන් බැලුවාම දැන් අපි දන්නවනේ දැන් 819 කාන්තාව ඉදිරිපත් වුණා. ඒකෙන් ප්‍රබලම චරිත ඒක නැත්තම් ප්‍රධාන පෙළේ දේශපාලන කරන අපේක්ෂිකාවෝ ඉදිරිපත් වුණා.
මෙතනදී වෙන එක තමයි මේ කාන්තා ඡන්දදායකයෝ කාන්තා අපේක්ෂකෙන ඡන්ද දාන්න අකමැති වගේ තත්වයක් තමයි අපිට දකින්න ලැබුණේ. නිරීක්ෂණය කරා. නිරීක්ෂණය. ඒකද 53ක් ඉන්නකොට දිස්ත්‍රික්ක මට්ටමින් කාන්තාවන්ට මනාපෙන් ඉහළ මට්ටමට යන්න පුළුවන් නේ. හැබැයි මාතලේ විතරක් එහෙම වුණා. මාතලේ අපි දැක්ක මාතලේ දිස්ත්‍රික්කයේ සජිත් පාර්ශවයට එක ආසනයක් ලැබුණේ. ඒක ආසනය පිරිමි පාර්ශවයට වඩා පළවෙනිට ආවේ රෝහිණී කවිරත්න කියලා කාන්තාව. එහෙම සමහර ප්‍රදේශවල තියෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් කාන්තා ඡන්ද හිමියන් අතරේ යම් අදහස වෙනස් කිරීමට අපි කටයුතු කරන්න ඕනේ අනාගතයේ. දැන් ඒකට ඔබලාගේ පාර්ශවයෙන් ඔබ මොනවද කරන්නේ? විශේෂයෙන්ම මට මේ විවෘතව කියන්න පුළුවන් මේ පළාත් පාලන මට්ටමේ ඒ කාන්තා නියෝජන ලබා ගැනීමට ඒ සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ කටයුතු කරපු සංවිධානයක් විදිහට තමයි කැෆේ සංවිධානය එන්නේ. මොකද අපන් කිව්ව Center for Human Rights කියන ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් මේ සිවිල් සංවිධානය ශක්තිමත් කරන වැඩපිළිවෙල පුත්තලමේදී අපි පැවැත්වුණා. එතනදී ඉන්ද්‍රාණී කුසුමලතා කියන මහත්මියක් තමයි කිව්වේ මේ මොකද්ද මේ රටේ වෙලා තියෙන තත්ත්වය මොකද්ද මේ කාන්තාවන්ට ඡන්දය දීමට කාන්තාව වැඩිපුර ඉන්න රටක තාම අපිට 105 ඉක්මවා යන්න බැරි වෙලා තියෙනවා. එම නිසා කාන්තාවන්ට ඡන්දය දෙන්න කෝටාවක් හරි මොනවා හරි ක්‍රමයක් අවශ්‍යයි කියලා එයා මතක් කරා. නැත්නම් අදහස ඉදිරිපත් කරා. ඊට පස්සේ තමයි අපි දන්නවා මේ සාධාරණ සමාජයේ ව්‍යාපාරයේ සෝබිත හාමුදුරුවෝ නමත් ඒ පටන් ගත්තේ ඒ අවස්ථාවේදී තමයි මේ යෝජනා අපි ඉදිරිපත් කරලා ඒ සම්බන්ධයෙන් අපිට දැන් කෙසේ වෙතත් දැන් පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය තහවුරු වෙලා තියෙනවා. හොඳම උදාහරණයක් තමයි ඒ දවස්වල දැන් කාන්තා නියෝජනය ගැන අපි දැන් හැමෝම කතා කරනෝනේ දැන් මේ දවස්වල දැන් හැමෝම කතා කරනවා. හැබැයි ඒ දවස්වල කාන්තා නියෝජනය කරන කතා කරන සිවිල් සංවිධාන තිබුණේ නැහැ. අපි ගිහිල්ලා මේ ඊට පස්සේ මහත්මිය කිව්වා මේ සම්බන්ධයෙන් මෙතිවරණවලදී කාන්තාවන්ට ඡන්දය දෙන්න කියලා පෝස්ටර් ව්‍යාපාරයක් කරමු කියලා. එතකොට මේ පෝස්ටරේ ගිහිල්ලා අපි උතුරේ යාපනයේ කිල්නොච්චියේ මඩගලපුව හැමතැනම පෝස්ටර් ව්‍යාපාරයක් කරලා ප්‍රදර්ශනය කර කාන්තාවන්ට ඡන්දය දෙන්න කියලා. උතුරේ මේ පෝස්ටර් එක ප්‍රදර්ශනය කරාම මේ මට කෝල් එකක් එනවා මනස් මාත්‍යා මේ ඔබතුමා නේද කැෆේ සංවිධානයේ ජාතික සංවිධානය ඒ දවස්වල මම ජාතික සංවිධානය ඔබතුමා මේ උතුරේ මේ TNA පක්ෂයට පාර්ශව මේ පෝස්ටර් ගහලා තියන්නේ මම කිව්වා එහෙම කවදාවත් අපි ගහලා නැහැ ගහන්නත් නේ දේශපාලන පක්ෂ ගහලා ලෙස අපි කටයුතු කරන්නේ කියලා. එහෙම බැලුවා මොකද ඒ දවස්වල ආනන්දි සසිදරන් විතරයි යාපනයේ ප්‍රබලම කාන්තා අපේක්ෂිකාව. එතකොට මෙතිවරණ දිස්ත්‍රික්කය කියලා ගත්තාම යාපනයේ කිල්නොච්චියේ පරිපාලන දිස්ත්‍රික්කය දෙකම එකටනේ බලන්නේ මෙතිවරණදී. ඒ පෝස්ටර් එක අකුරක්වත් වෙනස් නොකර අපි ඇවිල්ලා කිල්නොච්චිය ගෙහුවාම කියනවා TNA පාර්ශවයේ එක්කෙනෙක් කතා කරලා කියනවා මේ ඔයාලා මේ නිදහස් පක්ෂයට මේ පක්ෂ ග්‍රාහී ලෙස කටයුතු කරන්නේ මම කිව්වා එහෙම නැහැ බලනකොට නිදහස් පක්ෂයේ ඒ දවස්වලම මේ තරඟ කරපු ප්‍රබලම අපේක්ෂිකාව තමයි ගීතාංජලි කියලා එකම දිස්ත්‍රික්කය තුල දිස්ත්‍රික්ක පරිපාලන දිස්ත්‍රික්කය වෙනස් නමුත් මෙයා තමයි ප්‍රබලයි ඒ පෝස්ටර් එකම ඇවිල්ලා අපි මේ මඩගලපුවේ ගෙවුවාම අහනවා ඒ වල ශ්‍රී ලංකා මුස්ලිම් කාංග්‍රස් වලට මම බලනකොට සල්මා කියලා අපේක්ෂිකාව ශ්‍රී ලංකා මුස්ලිම් කාංග්‍රස් ඒ තියෙන ඒ තරම් විදිහට තමයි කාන්තා නියෝජනය ගණන් ගත්තම නේ ඒ දවස්වල ඒ වගේ පටු තැනකින් තමයි බලලා තියෙන්නේ හොඳයි දැන් අපි මෙවර දැක්කා මේ ඡන්දය ලබා දීමේ ප්‍රතිශතය 71යි තරමක අඩුයි මේක එන්න අඩුවීමක්ද ජනතාව ඇත්තට මේ ඡන්ද ක්‍රමයේ ප්‍රතික්ෂේප වීමක්ද තියෙන්නේ එතම මේ ඡන්ද ප්‍රතිශතය ගැන කතා කරනවා නම් ලංකා ඉතිහාසයේ මම දන්න විදියට මගේ මතකේ හරිනම් තෙපල් ඡන්දයේදී පවා ප්‍රතිශතය අඩු වෙලා අඩු උනන්දුවකින් රාජ්‍ය සේවකයෝ පාවිච්චි කරලා තියෙන පළවෙනි මෙතිවරණය තමයි මේක. දෙවෙනි එක මෙතිවරණ දිනේ ප්‍රතිශතය ගත්තාම අනිකුත් මෙතිවරණ වලට එක්ක සාපේක්ෂව බලමු හොඳටම අඩුයි කියලා තමයි කියන්න ඕනේ. ඒකට මගේ අදහස ඒකට හේතු වෙන්නේ කාරණා තුනක්. පළවෙනි එක තමයි අපි දන්නවා මේ කොරෝනා වසංගතයත් එක්ක තමයි මේ මෙතිවරණය පැවැත්වීමට ඒකට කටයුතු කරේ. එතකොට ඡන්දදායකයෝ අතරේ යම් බියක් තියෙනවා. විශේෂයෙන්ම වයසට ගිය. ඒ කියන්නේ අවුරුදු 50කට වැඩි ඡන්දදායකයෝ අතරේ යම් බියක් තිබුණා. අපි ගිහිල්ලා ඒ ඡන්ද දාන්න ගිහිල්ලා කොරෝනා අවදානමත් එක්ක යන්න ඕන කියලා මතක් තිබුණා. ඒ නිසා අඩු වුණා. ඒක පළවෙනි කාරණාව. දෙවෙනි එක තමයි ඔබ දන්නවා මේ සාමාන්‍යයෙන් ලංකා ඉතිහාසයේ පළාත් පාලන පළාත් සභා ජනාධිපති මැතිවරණය පැවැත්වෙනකොටත් ඒ දින නිර්ම කරනකොට සෙනසුරාදා සතියාන්තයේ දවසක් තමයි දින නියම කරලා තිබ්බේ. මෙවර ඒකනොත් වෙනස් කරලා සතියේ මැද රාජකාරී දවසක් බදාදා දවසක තමයි මේ මැතිවරණය පැවැත්වුනේ.
එතකොට පෞද්ගලික අංශවල දුර පළාත් වල වැඩ කරන අයට ඒ ගම් වලට ගිහිල්ලා ඡන්දේ දාන්න අවස්ථාවක් ලැබුණේ. ඒකට කැමැත්තකුත් නෑ ගොඩාක් අයට. මොකද හරියට සතියේ මැද දවසක් තිබ්බහම වදාදා. යනවනම් අඟහරුවාදා පිටත් වෙලා යන්න ඕනේ. කොළඹ ඉන්න කෙනෙක් හම්බන්තොට කතරගම යනවනම් නැත්නම් මොණරාගල අඟහරුවාදා යන්න ඕනේ. එතකොට වදාදා ඉවර වෙලා ඒ වෙලාවේ එන්න බස් නෑ, මේ ප්‍රවාහන පාසුකම් නෑ. පහුගියදා තමයි එන්න ඕනේ. බ්‍රහස්පතින්දා ඡන්ද ගණන් කිරීම වැඩ කටයුතු නිසා ඒකට ගොඩාක් බස් පාවිච්චි කරලා තිබ්බා. ගමට ගිය කට්ටියට වැඩපොළට ස්ථානවලට එන්න අපහසුතාවය. එතකොට බ්‍රහස්පතින්දා රේ වෙලා ආව කියලා කියන ත්‍රිකුරාදා උදේ වෙනකොට එන්න පුළුවන්. එක දවසේ වැඩ කරනවා ආයෙ සෙනසුරාදා ඉරිදා නිවාඩු. එම නිසා මේ පෞද්ගලික අංශ විශේෂ මාධ්‍යවේදීන්ට පවා මේවර මැතිවරණයේදී ඡන්දය දීමට අවස්ථාවක් ලැබුණේ කියලා තමයි කියන 75%කට. ගොඩක් අය කොළඹ ඉන්න කට්ටිය ඉන්න දුර පළාත් වල වැඩ කරන කට්ටිය. ඒක දෙවෙනි එක. තුන්වෙනි කාරණාව තමයි ඉතාමත්ම වැදගත් කාරණාවක්. මම දකින විදිහට ඡන්දදායකව කලකිරීමෙන් ඉන්නේ. ඡන්දදායකව බලනවා තමන්ගේ ඡන්දයට නිසි වටිනාකමක් ලැබෙනවද නැද්ද කියලා සැකයෙන් තමයි ඡන්දදායක වෙන්නේ. විශේෂයෙන්ම අපි කියනවා නම් පහුගිය මැතිවරණවලදී අපි දැක්කා මහජනයා විසින් ප්‍රතික්ෂේප වෙන නැත්නම් පරාජිත අපේක්ෂකයන්ව දේශපාලන පක්ෂවල ඉහළ මට්ටමේ තීන්දුව తీරන ගන්න කණ්ඩායම විසින් ජාතික ලැයිස්තුවේ ඉඩක් ලබා දුන්නා. එතකොට මේ දිස්ත්‍රික්කයේ මහජනයා විසින් මහජන නියෝජිතයා විදියට කටයුතු කරන සුදුසු නෑ කියලා ප්‍රතික්ෂේප කරන පුද්ගලයාව නැවතවරක් ජාතික ලැයිස්තුවේ ඉඩක් දෙනකොට නිසි වටිනාකමක් ඡන්දයට ලැබෙන්නේ නැහැ. ඒ මතයක් තියෙන නිසා මේ ගොඩක් අය කලකිරීම නිසා ඡන්දය දාන්න ගියේ නැහැ කියලා තමයි මම කියන්න. එම නිසා තමයි මේ මෙතිවරණ ඉවර වෙනත් එක්ක අපි මාධ්‍ය නිවේදන නිකුත් කරා සේම පක්ෂවලටම ඒ පක්ෂ නායකවරුන්ට ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටියා මෙවර මෙතිවරණයට ඉදිරිපත් වෙලා පෙරදිච්ච මහජනයා විසින් ප්‍රතික්ෂේප කරපු අපේක්ෂකයන්ට නැවතවරක් ජාතික ලැයිස්තුවේ ඉඩක් ලබා දෙන්න එපා කියලා පණිවිඩය ලබා දුන්නා. එතනම අපි අගය කරනවා ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ විසින් 17ක් නම් කරලා තිබුණා. ඒ 17ම ජාතික ලැයිස්තුවේ මුලින්ම මෙතිවරණයට පෙරම සකස් කරපු විදිහට තමයි ඒ අවස්ථාව ලබා දීලා තිබෙන්නේ. හරි අවසාන වශයෙන් මට කියන්න මේ දවස්වල කතා කරන ඊළඟ කාරණේ තමයි මේ මනාප හොරකම් පිළිබඳව. එහෙම හොරකම් කරන්න පුළුවන්ද? විශේෂයෙන්ම අපි සියලුම අපි දන්නවා සියලුම මෙතිවරණ කටයුතු රාජ්‍ය සේවකයෝ තමයි මේකට මෙදිහත් වෙන්නේ. ගණන් කරන ස්ථානයේ වෙන්න පුළුවන්, ඡන්දපොළ වෙන්න පුළුවන්, මෙතිවරණ කොමිෂන් සභාවේ වෙන්න පුළුවන්, සහකාර කොමසාරිස් කාර්යාලය වෙන්න පුළුවන්. මේ ඔක්කොම කටයුතු කරන්නේ රාජ්‍ය සේවකයෝ. මොනව හේතුවෙන්වත් අපි අපිට කියන්න බෑනේ ඒ අවස්ථාව දේශපාලන පක්ෂයට විතරක් ලබා දෙනවා කියලා. ඒ නිසා හොරකමක් කියන එක නම් සිදු වෙන්න ඉඩක් නැහැ කියලා තමයි මම කියන්නේ. විශේෂයෙන්ම මම මේකට එක උදාහරණයක් කියන්න ඕන. මේක පෙරදින දිස්ත්‍රික්ක මට්ටමේ පරාජයටපත් වෙන අපේක්ෂකයෝ තමයි මේ කටකතාව පෙතිරන්න ඉඩක් ලබා දෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ. මම තමයි ඉහළ මිත්‍යයේ දිස්ත්‍රික්කෙම දෙවෙනියට හිටියේ. අන්තිම පෙට්ටි ටික ගණන් කරලා බලනකොට මම ගියා 7ට ආවේ 5යි. මට ඉඩක් ලබා දුන්නේ මේ මනාපදී හොරකමක් සිදු වෙලා තියෙන කියලා කතාව පටන් ගන්න පෙරදින අපේක්ෂකෝ. ඒක හොඳම උදාහරණයක් තමයි මම දැක්කා පහුගිය ජනාධිපති මැතිවරණයේදී ප්‍රතික්‍රියාබල නිකුත් කිරීමේ මධ්‍යස්ථාන කොළඹ රාජකීය මැතිවරණ කොමිෂන් සභාවේ මම රෑ ඒ කියන්නේ දවස් හවස් වරුවේම ගණන් කරන්න පටන් ගත්තනේ. ඒ පාන්දර 3-4 වෙනකොට ඒ දිස්ත්‍රික්ක මට්ටමේ ගණන් කරලා ඒ ප්‍රතිඵල සිස්ටම් එකට ඇතුළත් කරලා තිබ්බා. එතකොට ඒ සිස්ටම් එකේ බලා ගන්න පුළුවන් වෙනස කීයද? ලක්ෂ කීයකින් වෙනස තියෙනවද ප්‍රධාන අපේක්ෂක දෙන්න අතර. එතකොට ඒ වෙලාවේ අපි දැක්කා ලක්ෂ 8ක පරතරයක් තිබ්බා මේ දෙන්න අතර. එතකොට ඒ අවස්ථාවේදී මායි තව මගේ ඔෆිස් එකේ ගියා මේ හරේන්ද්‍ර බානගල කියලා නිශ්චිත මහත්මයෙක්. එතකොට තව හිටපු එමෙති නියෝජ්‍ය එමෙති වෙන්න පුළුවන් රාජ්‍ය එමෙති වෙන්න පුළුවන්. ඒ දෙන්නෙක් හිටියා ප්‍රබලම චරිතය. එතකොට මේ ලක්ෂ 8 දැන් පරතරයත් එක්ක දන්නවා මේ බැලන්ස් වෙලා තියෙන එක ගණන් කරොත් ඒ මට්ටමට යන්න බෑ කියලා. දැන් පටන් ගත්තා. එතම කිව්වා මේ සිස්ටම් එකේ අවුලක් තියෙනවා කියලා. හැබැයි එයාලගේ ආණ්ඩුවේ තමයි ඒ දවස්වල තිබ්බේ. යහපාලන ආණ්ඩුවේ නමින් පවත්වගෙන ගියේ ඒ ආණ්ඩුවේ තිබ්බේ. එතන ඒ පාන්දරම 4ටම කියනවා සිස්ටම් චේන්ජ් එකක් තියෙනවා. මෙයා ගිහලා ආධාර කරවන්න ගියාම එයාලා Facebook එකේ ගන්නවා මේ සිස්ටම් එකේ කම්පියුටර් ජිල්මාන්. ඒ කතාව යනකොට තමයි මිනිස්සු අතරේ දැන් යම් මතයක් ගොඩනගලා තියෙනවා මේ මනාපවල වෙනස්කමක් කරන්න පුළුවන්ද හොරකම් කරන්න පුළුවන්ද කියලා මතයක් ගොඩනගන්නේ විශේෂයෙන්ම පෙරදින දේශපාලඥයෝ. හරි. මත මං හිතන්නේ බොහෝ වෙලාවට අලුත් සමහර වෙලාවට
ප්‍රවෘත්තියක්ම වනවයි කියලා තමයි අපිට හිතෙන්නේ. Tamanගේ දේශපාලන කණ්ණාඩියෙන් බලලා, Tamanගේ දේශපාලන කෝණයෙන් බලලා ඔවුන් මති මතාන්තර ඉදිරිපත් කරනවා. එය සමාජගත වීමේදී සමහර වෙලාවට වැරදි මතයක් සමාජගත වෙනවායි කියන කාරණේ අපි බලද්දී දැන් අපේ රටේ ඉන්නේ බුද්ධිමත් ජනතාවක්. ඒ වගේම තමයි මම හිතන්නේ අර වෙනදා වගේ ඉතිහාසයේ තිබෙනා වූ කරුණු කාරණා දැන් අපට දක්නට නොලැබෙන යුගයක් තමයි එළඹිලා තියෙන්නේ. මම හිතන්නේ තව දුරටත් ඔවුන් ක්‍රියාත්මක වේවි. ඔවුන්ගේ විමසුම් දැස මේ මැතිවරණ ක්‍රියාවලිය තුලදී එහෙම නේද? ඉදිරියට බලාපොරොත්තු වෙනව නේද? අනිවාර්යයෙන්. හොඳයි. එහෙනම් අද දවසේදී අපි ස්තුතිවන්ත වෙනවා විධායක අධ්‍යක්ෂතුමන්ට, කැබේ සංවිධානයේ මානස් මකින් මැතිතුමන්ට. ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීත් ස්වාධීන තැනක ඉඳලා මේ නිරීක්ෂණ කටයුතු කරයි කියලා. අවසානට මොකද කියන්න තියෙන්නේ? ජනතාවට සහ දේශපාලනකට පණිවිඩයක් ලබා දෙන්න ඕනේ. දේශපාලනතු විශේෂයෙන්ම මෙවර මැතිවරණයේ ඉදිරිපත් වෙලා තේරීපත් වෙලා ඉන්න මන්ත්‍රීවරුන්ට තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශන වහාම ඉදිරිපත් කරන්න ඕනේ. තමන් මේ අනාගතයේදී වංචාවක් දූෂණය සම්බන්ධ වෙන්නේ කියලා විශ්වාසය තමාට තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ සියලු දෙනාම වත්කම් බැරකම් ප්‍රකාශනය ඉදිරිපත් කරේ. ඒ වගේම තව පණිවිඩයක් ලබා දෙන්න ඕනේ. පළාත් සභා ක්‍රමය ගැන හොඳ තීරණයකට එන්න ඕනේ. මැතිවරණ පවත්වන නම් හැකි ඉක්මනින් ඒ මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්න ඕනේ. නැත්නම් ඒ සිස්ටම් එක ඒ ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කරන ඒ සිස්ටම් එක අවශ්‍ය නැත්නම් ඒ පණිවිඩ දෙකක් තමයි මම ලබා දෙන්නේ. හරි. බොහොම ස්තුතියි. එහෙනම් අපි යලිත් දවසක හමුවීමේ බලාපොරොත්තුවෙන් යුතුව අද දවසට අපි ඔබෙන් සමරගෙන යනවා. සුබ දවසක්.